समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිසට ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු සංසාර විමුක්තිය අරමුණු කරගත් ඒ උතුම් මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන්න අදිෂ්ඨාන කරගනිමින් වැඩපිළිවෙලක නිරත වෙන්න පුළුවන් දිනයක් තමයි අද දවස. ඕගොල්ලෝ නිරන්තරයෙන් උත්සාහ දරන පින්වත්නි, අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවේ තමා තමාගේ හිත දෙස යම් විදියකට හරි එබිල බලන්න පුළුවන්කමක් ලැබුණොත් තමන්ට දැනෙනවා එහි හටගන්නා වූ යම් කිසි අඩුපාඩුදායක ස්වභාවයන් තියෙනවා නම් ඒ ස්වභාවයන් මොකද මේ ශාසන ප්‍රතිපදාව තුල යමක් දියුණු පමුණු කරගන්න බෑ සිහිය නැති කෙනෙකුට. සාමාන්‍යයෙන් අදහිලි පුද පූජාම කර කර ඉන්න දෙයක් නෙමෙයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. නුවණින් විමසලා හිත තුල හටගන්නා වූ ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල ධර්මයන් තමන්ම දැකලා ආන්නේ අකුසල ධර්මයන් යම් මට්ටමකට හරි ප්‍රහාණය කරගන්න පුළුවන් නම් ඒ අකුසල කර්මයන් යම් විදිහකට හරි දුරු කරගන්න පුළුවන් නම් ආන්න එතන තමයි අපිට ප්‍රයෝජනවත් වන ස්ථානය වෙන්නේ. හැබැයි පින්වත්නි, ඒකට මනස සිහියක් අපිට අවශ්‍ය වෙනවා. මේ කටයුත්ත සිද්ධ කරන්න. හැබැයි දැන් මේ කටයුත්ත සිද්ධ කරන්නත් ඕන නුවණින් සිහියෙන් කරන්න ඕන ඒ වෙලාවටමයි. මොකද දැන් ඔබට සිහිය වැඩෙන්න නම්, ප්‍රඥාව වැඩෙන්න නම්, නුවණ දියුණු වෙන්න නම් පින්වත්නි, ඔබට යම් ඇහෙන් දැකපු රූපයක් හේතු කොටගෙන හිත තුල බැඳීමක් ඇති වෙනව නම් ඒ බැඳෙන වෙලාවෙම ඒ මොහොතේ ඒ යන සිතවිල්ලත් එක්ක යන මානසිකාරය යන ඒ මොහොතේම ඔබට මේක දකින්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න එතකොට ඔබට සිහියක් තියෙනවා, වීරියකුත් තියෙනවා. හැබැයි එකක් තියෙනවා, ඔබට අහුවෙන්නෙම ඒක පහුණාට පස්සේ. ඕකනේ වැඩි. බැඳිලා ඉවරම වුණාට පස්සේ තමයි බැඳුන. දැන් එතකොට දැන් බැඳෙන අරමුණක් ආවා. ගැටෙන අරමුණක් හටගත්තා. දැන් ඊට පස්සේ හටගෙන
ඒ අරමුණ නිරුද්ධ වෙලා. දැන් වෙන එකක් ක්‍රියාත්මක කරන්නේ. දැන් එතකොට දැන් අන්න ඔබ අතීතයට යනවා දැන්. අතීතයට ගිහින් ඊට පස්සේ කල්පනා කරනවා සික්කැත්තටම මට මෙහෙම දෙයක් කල්පනා වුණානේ. මෙහෙම දෙයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වුණානේ. මේක සංස්කාර ටිකක් නේ. මේක ගැටෙන එකක් නේ. මේක ද්වේෂ එකක් නේ. මේක කෙලෙස් හදන එකක් නේ. මේක සංසාර දුක හදන්න හේතු වෙන එකක් නේද කියලා දැන් එතකොට ඔබ ඒ හිතට ද්වේෂ කරනවා. එතෙන්දී ඒක අතීත හිතත් එක්ක දැන් වර්තමානයේ ගැටෙනවා. ගොඩ දෙනෙක් කරන වැරදි වැඩක් තමයි උන්නෝග. දැන් ඔබට තරහක් ආව නම් රාගයක් ආව නම් දැන් ඒ වෙලාවේ ඒක දකින්න බැරුණා නම් ඒක පාස් වෙලා ගියා. යන්න දෙන්න. හැබැයි දැන් ගියාට පස්සේ මතක් වුණා නම් ඒ උනේ මේක කියලා ප්‍රශ්නයක් නැහැ. මතක් වුණා දකින්න. ඒ රාග හිතක් නේ ඇත්තටම ආවේ. ද්වේෂ හිතක් නේ ඇත්තටම ආවේ කියලා ඒක දකින්න. හැබැයි ඒ හිතට ද්වේෂ කරන්න එපා. ඒ හිතත් දැන් ඒ හිත හේතු කොටගෙන කර්ම හදන්න යන්න එපා. දැන් ඔබ කරන්නේ ඒ වෙච්ච සිද්ධිය වුණා ඒ සිද්ධිය ඉවර වුණාට පස්සේ ආයෙ පහු එක ආවර්ජනය කරලා ගන්නවා. ආවර්ජනය කරලා අරගෙන අතනත් දැන් ඔබ පරාද වුණා. දැන් ඒ ද්වේෂ හිත හටගත්ත තැනත් ඔබ පරාදයි. දැන් ද්වේෂ හිත හටගෙන නිරුද්ධ වෙලා. දැන් ටික වෙලා ගියාට පස්සේ දැන් ආයිත් මතක් කරලා මෙතනත් පරාද වෙනවා. ඒක තමයි කරන්නේ. එහෙම නැත්නම් ද්වේෂිත හටගත්තා. එතන ඒක සම්පූර්ණයෙන්ම අපි පරාද වෙලා අපි යට වෙලා ගියා ද්වේෂිතට. යට වෙලා ගියාට පස්සේ දැන් ඔන්න ඊට පස්සේ ටිකක් ගියාට පස්සේ දැන් අන්න ද්වේෂිතක් ආවා කියලා දැකලා දැන් පටන් ගන්නව මොකද්ද? මෛත්‍රී කරන්න පටන් ගන්නවා. මෛත්‍රී වඩන්න පටන් ගන්නවා. ඉතින් මෛත්‍රී කරන්න පටන් ගන්නකොට දැන් මේ ඇත්තටම ද්වේෂසිතට මෛත්‍රී කරන්නේ. දැන් මං කියන එක බලන්නකො. දැන් ඔබට තරහ හිතක් ආවා. දැන් ඔක දකින්න ඕන කොයි වෙලාවේද? ඒ හිත පරම්පරාවෙම නේද දකින්න ඕන. නමුත් ඒ හිත දැක ගන්න නම් මොකද්ද තියෙන්න ඕන? සිහිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. දැන් ඔබට ඒ ටික නැති වුණා. නැති වෙලා ඒකෙදි ඒ ද්වේෂය ඒ අයුරින්ම පැවැත්තුවා. කාය දුස්චරිතයට, වචී දුස්චරිතයට, මනෝ දුස්චරිතයටත් ගිහිල්ලා පවත්තලා සේරු ඉවරයි. දැන් මෙන්න ටික වේලාවක් ගියාට පස්සේ ඔන්න ආයෙ මතක් වෙනවා මොකද්ද? අර මට ආවේ ඇත්තටම ද්වේෂයක් නේද? ඇත්තටම ද්වේෂයක් නේද කියලා දැන් එක්කෝ ඒ ද්වේෂ හිතත් එක්ක ඔන්න දැන් ගැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ද්වේෂයක් නේද ආවේ කියලා දැන් පුරුදු කරනවා මොකද්ද? මෛත්‍රී චින්තාව. මෛත්‍රිය දැන් පුරුදු කරනවා. කටින් පුරුදු කරනවා මෛත්‍රිය දැන් කියවනවා. හැබැයි දැන් මේ ඔබ මෛත්‍රිය කියන්නේ මෛත්‍රී කරන්නේ දැන් ද්වේෂසිත හමු වේද? නෑ. ද්වේෂසිත ඇවිල්ලා ද්වේෂසිතට ඔබ යට වෙලා ගහගෙන ගිහිල්ලා ඉවරයි. ඉවර වුණාට පස්සේ දැන් ඔබ මෛත්‍රී චින්තාව ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ මෛත්‍රී චින්තාව ක්‍රියාත්මක කරාට දැන් ඒකෙන් ද්වේෂය නැසෙන්නේ නැහැ. ඇයි? ද්වේෂය දුරු කරන්න තමයි මෛත්‍රිය වඩන්න කියන්නේ. එතකොට දැන් ද්වේෂය දුරු උනේ නැහැ. ද්වේෂසිත අතමිදුනට පස්සේ මෛත්‍රිය කරනවා. එතකොට මෛත්‍රිය වැඩෙනවද? දැන් ඔය කියන එක තේරෙනවද? දැන් පින්නන්නේ ඕගොල්ලෝ මොනවා හරි ධර්ම ලෙඩක් හැදුණා කියන්නකෝ. ලෙඩ හැදිලා ඉවරලා සනීපයි. සනීපුණාට පස්සේ කල්පනා කරනවා දෙයියනේ මට මේ වගේ ලෙඩක් නේද හැදිලා තිබුණේ. මහා ධර්ම ලෙඩක් නේ මේක. ඒ නිසා අනිවාර්යෙන් මේකට මැරෙන්නත් පුළුවන් මේ ලෙඩ හමුවේ. මම ඉක්මනට ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන බොන්න ඕන කියලා දැන් බෙහෙත් ටිකක් ගෙනහලා බොනවා. දැන් බෙහෙත් ටික බොන්නේ ලෙඩ තියෙන වෙලාවේද? නෑ. ලෙඩ තියෙන වෙලාවේ නෙමෙයි. දැන් එතකොට මේ බෙහෙත් ඉතින් බිව්වා කියලා ඉතින් වෙන මන් දන්නේ හිතන්නකො ඉතුරු ටික. දැන් ලෙඩ නැතුව බෙහෙත් බිව්වොත් මොනවද ඔබට වෙන්නේ කියලා ඔබ නිකන් හිමින් හිතන්න.
එතකොට ඉතින් අර මෛත්‍රී චේතනාව නම් ඉතින් අර ද්වේෂය නැතිව නිකන් කියුවත් ඉතින් කමක් නැහැ ඉතින්. මේ එහෙම නිකන් කියවත් කම නැහැ. නමුත් ද්වේෂය ඒ වෙලාවේ නැහැ. හැබැයි මෛත්‍රියෙන් කෙරෙන්න ඕන ද්වේෂය නැසෙන එක. නමුත් ඔබේ නැසෙන්නේ නැහැ. ඒකට ඔබ යට වෙනවා. ද්වේෂයට යට වෙනවා. සිහිය ඔබට නැති වෙනවා. ඒක යට වෙලා ගිහිල්ලා ඉවර වුණාට පස්සේ තමයි දැන් මෛත්‍රිය කරන්නේ. ඔන්න බලන්නකො. එතන හටගන්න අකුසල ධර්මයේ දකින්න නම් ඔබට එතනම සිහිය නුවණ වීරිය තියෙන්න ඕන. දැන් බලන්න උපිනන්නේ. දැන් ඔබට ද්වේෂයක් හටගත්තට පස්සේ හටගෙන ස්වල්ප වේලාවකින්ම හරි ඒ හිත ක්‍රියාත්මක වෙනකොට හරි දැක්කන ද්වේෂයක් නේද හටගෙන තියෙන්නේ කියන එක දකින්නකොටම ඔබට පුදුම ප්‍රඥාවක් දියුණු වෙන්නේ. පුදුම සිහියක් දියුණු වෙන්නේ. පුදුම නුවණක් දියුණු වෙන්නේ. ඒ වෙලාවේ දැක්කම එතකොට තමයි අපි කියන්නේ ඒක ශ්‍රේෂ්ඨ සම්පන්නව සාර්ථකව ඒ වැඩේ සිද්ධ කරා කියන එක. වීරියෙන් කටයුතු කරා කියන එක. දැන් හිතන්නකෝ පව් දවසවල බෝම්බ ගැහුවා. අපි දක්ෂ වෙන්න ඕන බෝම්බ ගැහුවට පස්සේ ඒ ටික ක්ලීන් කරන එක. දැන් ගහලා සම්පූර්ණ විනාශ වුණාට පස්සේ ලෙඩු ටික ස්පිරිතාලට ගෙනියන එකයි මරණ ටික මේව කරන එකයි ඒ ටිකට සල්ලි දෙන එකයි කැඩිච්ච පල්ලි ටික හදන එකයි නෙමෙයි අපේ දක්ෂ සැබෑ දක්ෂතාවය තියෙනුනේ මොකද්ද? නරකොල්ල මරාගෙන මරන කණ්ඩායම එනකොට අන්න ඒක අල්ලලා ඒ වෙලේ වලක්ව ගන්න තමයි දක්ෂ වෙන්න ඕන. ඒකයි තියෙන්නේ. මේක අර මේ වැඩි 아무තු දෙයක් නැහැ. මොකද ඕගොල්ලෝගෙම දරුවෝමනේ රට පාලනය කරන්න පින්වත්නි. ඉතින්දි හිතන්නකෝ ඔය වගේමනේ ඉතින්දි. ඒ කිව්වක තේරුනේ. එතකොට දේශසිත ආවට පස්සේ ආපු වෙලාවේ මේක දන්නේ නැහැ. යට වෙලා ගියා. ඊට පස්සේ තමයි දැන් ඔයගොල්ලෝ මෛත්‍රී කරන්නේ සම්පූර්ණට කරන්නේ. ඒ වගේ ඉතින් ඕගොල්ලෝගේ දරුවෝම තමයි රට පාලනය කරන්නේ. ඒගොල්ලොත් ඉතින් කරන්නේ මොකද්ද? සිද්ධිය එනේව වළක්වන්න උත්සාහ දරන ඒවා නැහැ. උනාට පස්සේ ඉතින් පොඩ මේව කරනවා. හැබැයි ඒ කරයි කියලා උත්තර වෙන්නේ නැහැ. Taman දකින්න පින්නන්නේ බුදුරජාණන් වහන්සේ කොපමණ සිහියක්ද බලන්නකෝ. දැන් ඔබ එහෙම ලොකු බරකට නැතුව හිමින් සරලව හිතන්නකෝ. ඔබට මොනම හරි දැන් හිතේ හටගන්න රාග හිතක් හරි ද්වේෂ සිතක් හරි මොනම හරි හිතක් හටගත්තට පස්සේ ඔබ දැක්කොත් නිකම් පුළුවන් නම් පිනානේ අද වෙසක් පොයදා එහෙම එක හිතක් දකින්නකො. ඒ මොන හරි හිතක් හටගත්තට පස්සේ හටගත්තා වූ හිත ඔබ දැක්කොත් ඒ දකින්නකොටම පුදුම සතුටක් හිතෙනවා. ඒකට ඇලෙනවනේ දකින්නකොටම සතුටක් හිතෙනවා. හිතිලා ඉතින් ඒ එක්කම පින්වන්නේ ඒ හිතේ නිරෝධභාවයක් සකස් වෙනවා. එතකොට අපිට දැන් අපිට සිහිය ඉපදුනා. වීරිය ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් සිහිය වීරිය සහයෝග දෙනවා ඒ එක්කම ඊළඟ හිතටත්. දැන් ඕගොල්ලන්ට මොනම හරි හිත තුල උඩුකේඩු ගතියක් හරි ඉරිසියා ගතියක් හරි එකට එක කිරීමක් හරි පලි ගැනීමක් හරි මොනවා හරි අහිතකර අකුසල ධර්මයන් සකස් වෙන සිහි කල්පනාවක් හිත තුල ක්‍රියාත්මක වෙනකොටම ඒ වෙද්දිම ඔබට සිහිය આવොත් අයියෝ මේ මෙවැනි එකක් නේ මේ හිත තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්නකොටම දක් ගාලා ඕක නැති වෙනවා. නැති වෙනකොටම පින්නන්නේ ඒ හිතෙන් සකස් වුණු ඒ ශක්තිය ඒ සිහිය අපිට උපකාර වෙනවා ඊළඟ හිත හඳුනන්න. ඒ කියන්නේ ඒ සිහියෙන්ම ඒ හිත හඳුනන නෙමෙයි. ඒ ඉපදුණු සිහිය අපිට ප්‍රයෝජනවත් වෙනවා ඊළඟ කුසල්සිත උපදවන්න. දැන් ඊළඟටත් සකස් වෙලා ඉන්න මෙවැනි එකක්ද කොහොමද කියන එක ඒක දකින්න අපිට සිහියක් තියෙනවා. එහෙම නැතුව ඔබ අරමුණු හමුවේ අන්ධයෙක් වගේ හිටියොත් අරමුණු හමුවේ අන්ධයෙක් වගේ හිටියොත්
ඔබට මේක හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ අරමුණු හමුවේ අන්ධෙක් වගේ හිටියට පස්සේ එතන ඔබ අසරණ වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ විනාශම කරලා දාලා යන මාර්ගයට අහුවෙලා ගහගෙනම යනවා. හොඳට දකින්න පින්වන්න. එක හිතක් හරි ඔබ දැක්කොත් ඔබට ඊළඟ හිතට ඒක ලොකු ශක්තියක් වෙනවා. හැබැයි එහෙම නැතුව ඉතින් දැන් ඕගොල්ලොන්ට මේ වෙන ඉතින් මේ කෙලෙස් සංසිඳවන ලෝභ දේශ වලින් අත මිදෙන වෙන වැඩ පිළිවෙලවල් නෑ පින්වන්නේ. කිරි ආහාර පූජා කරත්, මල් පූජා කරත්, කසාය පූජා කරත්, මේ කප්රු පූජා කරත් ඔය මොනම එකකින්වත් එහෙම සිද්ධ වෙන්නේ නෑ. ඒවට වෙනම ආනිසංස වෙනම ඒවා තියෙනවා. ඒවට වෙනම ආනිසංස තියෙනවා. ඒ ආනිසංස ලබාගෙන ඉතින් විපාක විඳින්න ඒවත් කරන්න. හැබැයි මූලිකව දකින්න මොකද ඔබේ සිත. දැන් කොහොම කිව්වත් මේ දකින්න බැරි එකම දේත් මොකද්ද? සිතමනේ පින්නන්නේ. ඒ හිත ඉල්ලන්නේම මොනවා හරි එකක ඉල්ලෙන්න. දැන් ඔබ වයෝ වෘද්ධ වුණාට හිත වයෝ වෘද්ධ වෙනවද? දැන් ඕගොල්ලෝ ඇවිද කියා ගන්න බැරුව වයෝ වෘද්ධ වෙලා ඉන්නව නේද? හිතත් වයෝ වෘද්ධ වෙනවද? නෑනේ පින්වත්නි. එතකොට ඔබට හිතෙන්නේ නැතකම් ඇහෙන්නේ නෑ, ඇස් පේන්නේ නෑ. ඒක නිසා දැන් මේ එහෙමයි කියලා එහෙම වෙනවද? නෑ. එතකොට ඔබ එකතු කරපුවා තියනවා පින්වත්නි. ඒව සඳහා ප්‍රයෝජනෙට ගන්න එකතු කරපුවා තියෙනවා. ඒ කියන්නේ අතීතේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගත් අරමුණු ඒවට බැඳිලා රැස් කරපු සංස්කාර තියෙනවා. දැන් එතකොට ඇස් දෙක පේන්නේ නැත්නම් අර අතීතේ රැස් කරපු සංස්කාර අරගෙන ඒව හරි කිව්ව එනකෝ අර යාවද අර ළමයාවද දැන් පේන්නේ නැහැ. නමුත් දැන් අර අතීතේ රැස් කරපු ඒවා තියෙනවා. අර ගෙදර තියෙනවද? ඒක කොහොමද? එතකොට ඉතින් නැතුව තියෙද්දි කියන්න පුළුවන් දැන් ඒ ගෙදර විකුණ දැන් අපි දරුවෝ ඒක විකුණලා. හැබැයි ඒත් අම්මට කියනවා ඔව් තියෙනවා කියලා. දන්නේ නැහැ. නමුත් හොයනවා. ඒ කියන්නේ හිතේ තියෙන කෙලෙස්යන් තමයි ඒ සකස් වෙවි එන්නේ. දැන් ඔබ පින්නන්නේ මනුස්ස ලෝකෙට ඇවිත් තියෙන්නේ ගැලවිලා යන්න හිතන්ද? ගැලවෙන්න හිතන්ද? නෑ පින්නන්නේ ගැලවෙන්නේ මහා ඥානවන්තයෙක් විතරයි. ඕගොල්ලෝ වගේ අන්ධයට ගැලවෙන්න බොහොම අමාරුයි. ගැලවෙන්නේ ඇත්තටම ගැලවෙන්නේ ඥානවන්තයෙක් ඇස් තියෙන පුරුෂයෙක් විතරයි. හොඳට සිහි කල්පනා කරන්න. සමහර අයට සමහර ප්‍රශ්න හමුවේ දවස් දෙකේ තුන නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? හිත තුල වදදිදී ක්‍රියාත්මක වෙනවා. උපමනද බලන්නකො ඉතින් බැඳීම් ස්වභාවයෙන් වල ඉස්මතු වීම. ඒ බැඳීම් නිසා තමයි මේ සංසාර ගමන ගෙනියන්නේ. හිතේ සකස් වෙන කෙලෙස් වල බැඳීම නිසා තමයි මේ යන්නේ. දැන් කෙනෙක් හිතන්නකෝ ඔබට යම් පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් නම් පින්නත් දැන් කෙනෙක් මරණයට පස්සේ හරිවත් හිතන්න අවස්ථාවක් තියෙනවා නම් දැන් මේ ජීවිතේ කොතනකින් හරි හිතන්න පටන් ගන්න පින්වත්නි. කොතනකින් හරි මේකට පිවිසෙන්න නම් කොතනකින් හරි හිතන්න පටන් ගන්න ඕන. අහන්න පටන් ගන්න එක නෙමෙයි. කොතනකින් හරි හිතන්න පටන් ගන්න ඕන. අඳුම ගන්න දැන් ඔබේ හිතයිසී කෙනෙක් මැරුණා නම්, නෝන මැරුණා නම්, මහත්තයා මැරුණා නම්, දරුවෙක් මැරුණා නම්, අම්මා තාත්තා මැරුණා නම් අන්න එතනින් හරිවත් හිතන්න පටන් ගන්න.
ඒගොල්ලෝ කොහොමද හිටියේ? ඒගොල්ලොත් මේක දාලා ගියා. දැන් අනිවාර්යෙන් මටත් දාලා යන්න වෙයි කියලා දකින්න. නමුත් ඔබට එහෙම හිතන්න පුළුවන්ද? පුළුවන්ද? දැන් ඔබට පුළුවන්ද ඔයගොල්ලන්ට දාලා යන්න වෙනවා කියලා හිතනවද? හිතෙන්නේ නැහැ. මේ කිසිම කෙනෙකුටත් එහෙම හිත. හැබැයි ඔයගොල්ලෝ නිකන් කියනවා එහෙම යන්න වෙයි. ඒ කතානේ පින්වන්නේ. යන්න වෙයි කියලා සාමාන්‍යයෙන් අනියමාර්ථයෙන් කතාවක් කියනවා. හැබැයි ඒ වුණාට ඔබේ හිතේ විශ්වාසය තියෙන්නේ ඔබ යන්නේ නෑ. ඔබ යන්නේ මක් නිසාද? ඔබට ගොඩ වැඩ ටික වැඩ ගොඩාක් තියෙනවා පින්වන්නේ. පුදුම වැඩ ටිකක් තියෙනවා. දැන් ඔය ටික ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්නේ ඒ වැඩ ටිකත් කරන අතරේ වෙන මොන හරි විදිහක නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා නේද? දැන් අර මේක වහ යහුසුරුව මේ සඳහා කැප වෙලා කටයුතු කරලා නිවන් දකින්න නෙවෙයි ඕගොල්ලෝ ඉල්ලන්නේ. ওই වැඩ ටික ඔහොම තියෙද්දි දැන් අර පොඩි අල්ලසක් දීලා නිවන් දකින්න ක්‍රමයක් කොහේ හරි තියෙනවා නම් කවුරු හරි කෙනෙක් පින්වන්නේ අල්ලසක් දීලා නිවන් දකින්න ක්‍රමයක් යෝජනා කළොත් මොනවා හරි තල තෙල් හරි අබ තෙල් හරි එළඟි තෙල් හරි පොල් තෙල් හරි මොනවා හරි පිච්ච මල් හරි අරලිය මල් හරි සුදු මල් හරි රෝස මල් හරි මොනවා හරි එකකින් නිවන් දකින්නවා කිව්වොත් දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? එහෙම කිව්වොත් මොකද කරන්නේ? ඒකට නම් ටිකක් වැඩියෙන් වියදම් කරලා ඒකට කැප වෙනවා. මොකද මොකුත් අර ඕගොල්ලෝ හිතන්නේ ඒක බරක් නැතුව නිවන් දකින්න ලේසිය. ඒක නෙවෙයි පිළිගන්නේ මේක තමයි බරක් නැතුව නිවන් දකින්න පුළුවන්. අරක කොහේ හරි ඇවිදින්න හරියපෑයි. මේක මොකක් කරන්නේ නැහැ. මේකේ තියෙන මොකද ඔබේ හිත දිහා බලා ගන්න එක විතරයි. ඔබේ හිත දිහා විතරයි බලාගෙන දෙන්න. නමුත් ඔබේ හිත දිහා බලා ගන්න හැබැයි ඔබට තියෙන ඕන ලොකු වීරියක් තියෙන ඕන පින්නන්නේ. දැන් මේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැති අය ඉන්න ඕනි අනන්ත. හිත දිහා බලන්න කිව්වා එක්ක දැන් ඔය මොන හරි දැන් අපිට වයසක පහේ උපාසකම්ම කෙනෙක් උපාසක මහත්තයෙක් කිව්වොත් අනේ උන්දල මේ වැඩකටම නැති ඒක අරමුණක් තමයි මේ අරගෙන තියෙන එල්ලලා තියෙන වැඩකටම නැති එකක එක්ක ඉඩම් කෑල්ලක ගේ කෑල්ලක මොන හරි ඒ වගේ පොඩි එකක එල්ලලා ඉන්නේ ඉතින්. ඒක කොහෙද තියාගෙන හිතේ තියාගෙන යනවා. මුළු ජීවිතේම ඒක නිසා විනාශ වෙනවා. දැන් ඕගොල්ලෝ හිතයි දැන් සමහර අය ගත්තන් මේ පොඩි එක්ක පොඩි පර්චස් 5ක ආයෙ ඉඩම් කෑල්ලක් තිබුණා. පොඩි කාමර දෙකක හරි ගේ කැල්ලා තිබුණා. ඕක නිසා මේ බුද්ධ ශාසනය මේ මනුස්ස ජීවිතය දෙකම අහිමි කරගන්නවා. දැන් එහෙම කිව්වා ඔබට හිතේ අනේ ඇත්තට එහෙම වෙයිද කියලා. එහෙම තමයි පින්නන්නේ. අර අහලා තියෙන ඉස්සර මේ එක අර ගොවියෙක් පැවිදි වුණා. එයා මෙහෙන් කුඹුරු කරන ගොවියෙක්. පැවිදුනාට පස්සේ ටික කලක් පැවිදිලා ඉන්නකොට මතක් වෙනවා ආපහු මොකද්ද මතක් වෙන්නේ? උදැල්ල. ඔන්න යාට කියලා තිබුණේ දැන් එයා කුලි වැඩ කරලා ඒ කුඹුරු කරන එක තමයි කරේ. එතකොට එයාට මතක් වුණා එයා කුඹුරු කරන උදැල්ල. එදින් දාලා තියෙන තර මතක් වුණා ආයි ටිකලක් ඉඳලා ඉවරලා මොකද කරේ? සිවුරු ඇරියා ගියා ගත්ත උදැල්ල ආයිත් පුරුදු රැකියාවම කරා. දැන් මේක ආයිත් කාලයක් අරගෙන යනකොට තේරුණා අනේ මේකේ කන්න ටිකක් නෑ මහන්සි හරි අමාරුයි කියලා ආයිත් උදැල්ල තියලා ඇවිල්ලා ආයිත් මහනුණා. ආයිත් මහන්ලා කලක් යනකොට පිනන්නේ දැන් මුලින් හොඳට බණ භාවනාදි කරගෙන ඉන්නවා. ආයිත් කලක් යනකොට ආයිත් උදැල්ල මතක් වෙනෝනේ පින්නන්නේ. ආයිත් ඊට පස්සේ සිවුරු වරනවා. ඔය විදියට 7 වතාවක් සිවුරු එරිය කියන්නකෝ. ඊට පස්සේ 6 වෙනි වතාව සිවුරු එරලා ගිහින් ඉවරලා ආවට පස්සේ ගියන් පස්සේ දැන් ආයිත් කියනවලු අර ආන්දුරු සායනාන්තට ඇවිල්ලා ස්වාමීනි මම අහන්න වෙන කැමතියි කියලා.
ඊට පස්සේ කියනවා අනේ ඔයා නම් මහාන කරන්නේ ඔය ඔහොම ඉන්න කියලා. නෑ නෑ ස්වාමීනි මේ සැරේ මං උදැල්ල නැති කරලම තමයි යුළුවේ එන්නේ. ඔන්න බලන්න. උදැල්ල මං නැති කරලම කියලා. එතෙන්දි මේ අකලා තියෙන්නේ මොකද්ද? ගඟක් ළඟට කොහොද කියලා ඇස් දෙක පියාගෙන කරකැවිලා උදැල්ල දාලා ගඟට. ගහගෙන ගියා ඒක දන්නේ ගියා පන්සලට පැවිදි වුණා. එතකොට දැන් ඔබට හිතෙනවද මේ උදැල්ල උච්චර බලගත් බැඳීමක් කියලා? දැන් ඒකේ මොකද්ද ඔයගොල්ලෝ හිතාගත්තේ? එහෙනම් උදැල්ල ගැන හිතලා හතරයක් සිවුරු වැරර පැවිදුණා නම් අපිට ඉතින් ඉඩම ලොකුවට තියෙනවා, ගේ ලොකුවට තියෙනවා, සල්ලි ටිකක් තියෙනවා නම් අපි ඉන්න එක සාධාරණයි කියලා හිතෙන්නේ. උදැල්ලටද එහෙම තමයි වෙන්නේ. දැන් ඒකෙන් අපිට ඔබට කියන්නේ ඒක නෙවෙයි. ඒ වගේ පොඩි දෙයකට එල්ලුණත් හිතේ ස්වභාවය අන්න එහෙමයි. දැන් බලන්නකෝ එයා නිවන් දැක්කා. එයා නිවන් දකින්න බැරි වුණේ මොකද්ද? අර උදැල්ලත් එක්ක ඔට්ටු අල්ලලා හිටපු නිසා. දැන් මේ වයසක උපාසකම්මලාට උපාසක මහතුරුන්වත් මොකක් හරි එල්ලෙන්න එකක් නැති කවුරුවත් ඉන්නේ නැහැ පින්නන්නේ ඔහොම ගිහි ගෙවල් වල. මොනම හරි එකක් තියෙනවා. එතකොට ආන්නේ ඒක නිසා එතෙන්ද බලන්නකෝ මේ එල්ලීම හිතාගෙන තියෙන කොහෙද තමන්ගේ හිතේනේ අල්ලගෙන තියෙන පින්නන්නේ. ඒක හිතේ අල්ලගත්ත පස්සේ මේ ලොකු දෙයක් වෙන්නත් පුළුවන් පොඩි දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක අල්ලගත්තා ලේසියෙන් අතහරින්න බෑ පින්නන්නේ. ඒක යාගේ මුළු ජීවිතේ ඉරණමම වෙනස් කරන්න ඒව වෙන්නේ. ඔබ තව දුරටත් ඥානවන්ත විදියටම නුවණින් විමසන්න. විමසනකොට කොහොම හරි ඔබේ හිත තුල බැඳීමක් ගැටීමක් ඇති වෙන එක දැක්කොත් ඒ දැකලා ඒ බැඳීම ගැටීම සකස් වෙන නිමේෂයේ ඒ මොහොත තුල මෙතනින් ගැලවීමක් ඔබට දකින්න පුළුවන්කමක් තිබුණොත් අන්න බොහොම ශ්‍රේෂ්ඨයි. එතකොට හිතට ලොකු සනසීමක් සතුටක් එනවා. එතකොට පින්නන්නේ එහෙම වෙනකොට ඔබට ලොකු ශක්තියක් තියෙනවා. මේ හිතේ පුදුම ශක්තියක් තියෙනවා පින්නන්නේ. පුදුම ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය විවිධ ඒවට ගිහිල්ලා විසිරලා ගිහලා ශක්තිය ඔබට අහිමි වෙලා තියෙන්නේ. ඔබට ඒ ශක්තිය හිත තුළ ඒක රාශී කරගන්න පුළුවන් නම් ඔබට යම් දේවල් හිතන්න පුළුවන් යම් දේවල් කරන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන දේවල් දකින්න පුළුවන්. එතකොට ඒ හිත ඔය හැම දෙයකම විසිරි යනකොට ඒ ශක්තිය අඩු වෙලා තියෙන්නේ. ඔබ ඒකනේ පින්නන්නේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට ආර්ය උත්තමයෝ ඒ අය ඉන්නෝනේ පින්නන්නේ මේ හිත ඒක රාශී කරගත්ත උත්තමයෝ ඉන්නවා. මෙහෙම තාප්පයක් තියෙනවා තාප්පේ එහා පැත්ත සිද්ධ වෙන දේ වුණත් දකින්න පුළුවන්. වෙන කෙනෙක්ගේ හිත තුළ සිද්ධ වෙන ක්‍රියාව දැන් වෙන කෙනෙක්ගේ හිතෙන් එයා හිතාගෙන මොනවද කරන්න කියලා අනුමාන වශයෙන් එයාගේ හිත තුළ සිද්ධ වෙන ක්‍රියාව කියන්න පුළුවන්. අදුම තරමේ අනුන්ගේ හිත කොහොමද තමන්ගේ හිතවත් කියාගන්න පුළුවන් නම් ඔබට ඔබ හිතවත් දකින්න බැරි එකේ කොහොම අනුන්ගේ හිතක් ගැන හිතන්නේ. එතකොට එහෙම හිත පිරිසුදු වෙනකොට සිත පාරිශුද්ධ වෙනකොට සිතේ අර ලාමක අකුසල ධර්මයන් දුරු වෙනකොට පින්වන්දි ඒ ශක්තිමත් ප්‍රභාස්වර සිතෙන් ඔබ යමක් හිතනවද ඒ හිතන දේ සාර්ථක වෙනවා. හැබැයි ඒ හිතන එක කවදාකවත් ලෞකික දෙයක් බොහෝ දුරට අද හිතන්නේ නැහැ. මක් නිසාද? ඇයි එහෙම කියන්නේ? ඇයි ඒ හිතේ ප්‍රභාස්වර බව ඇති උනේ? ශක්තිමත් බව ඇති උනේම ලෞකික දෙයින් අත මිදීමෙන්. කාම භෝගී දේවල් වලින් අත මිදීමෙන්මයි. ඒ කියන්නේ කාම භෝගී කියන්නේ හිතේ ගන්න කාම අරමුණු වලින් අත මිදීමෙන්මයි.
එතකොට දැන් සමහර වෙලාවට ඔබ හිතයි වෙන කෙනෙක් හරි කවුරු හරි හිතයි හිතන එක ලෞකික දෙයක් දෝ කියලා. නමුත් ලෞකික ධර්ම මොකද්ද හෝ වේවා ඒක තීරණය වෙන්නේ තමන්ගේ හිත ඇතුලේ තුල ඒක ග්‍රහණය කරගත්ත සිතේ ස්වභාවය මත. දැන් කියන දේ කෙනෙක් එළියෙන් හිතුවට මේක ලෞකිකයි හරි මොනවා හරි කියලා. එයාගේ හිත තුලේ කියන දේ කෙරෙහි බන්ධනයක් නැතිනම් ආනෙතනේ තියෙන්නේ ඒ කියන දේ කෙරෙහි බන්ධනයක් නැතිනම් හිත තුල ඒක මහා ශක්තිමත් පින්වත්. හරියට වටිනවා ඒක. ඔබට ඔබේ සිහිය පාදව ගන්න, වීරිය උපද්දව ගන්න, ඔබේ ශක්තිය ඔබ හදා ගන්න. බය වෙන්න තරම් දෙයක් ඇත්තේ නැහැ. කොහොමත් උපදින සියලුම සත්වයෝ මැරෙනවා පින්වත්නි, මැරෙනවා. දැන් වැඩියෙන් හුරු වෙන්න, වැඩියෙන් පුරුදු වෙන්න, පුහුණු වෙන්න, අතහරින්න. දැන් ටිකක් වැඩියෙන් ගිහි ගෙවල් වලින් ඩිංගක් ඈත් වෙන්න බලන්න ටික වැඩියෙන්. ඈත් වෙලා මේ ආරාම ආශ්‍රිතව මොන හරි මේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙලා ටිකක් ඒ විදිහෙන් කටයුතු කරන්න බලන්න. හොඳට තමන්ගේ හිත දිහාම තමන් හොඳට හිත දිහා බලන්න තමයි. මේ ලැබුණු මනුස්ස ජීවිතය තමයි පින්වත්නි අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඕගොල්ලොන්ගේ හිතවල ශක්ති ස්වභාවයෙන් අපිට තේරෙන්නේ නැහැ නේ පින්වත්නි. එතකොට ඔය එක්කෙනෙක්ගේ හිත තුළ මේව ප්‍රභාස්වර භාවයේ සකස් වෙලා ඒ නීවරණ ධර්මයන් දුරු කරලා බැඳීම් දුරු කරගන්න පුළුවන් වෙලා ශක්තිමත් වුණොත් බලන්න කී දෙනෙකුට ශ්‍රේෂ්ඨ විදියට ඒ හිතෙන් උපකාරීත්වයන් ලැබෙනවද කියලා, පිහිට ලැබෙනවද කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගත්ත එකෙන් දැන් අවුරුදු 2600 ගාණක් ගිහිල්ලා පින මේ මුළු තුන් ලෝකෙම කොපමණ අදටත් සැනසෙනවනේ. ඒ සැනසීම ලැබෙන්න හැබැයි ඉතින් මේකට යම් විදිහක මේ මාර්ග ප්‍රතිපදාව හිත තුළ දියුණු කරන්න ඕන. ඒකට මේ කායික ශරීරය හරහා වැඩපිළිවෙලක් කරන එක නෙමෙයි තියෙන්නේ. මනෝභාවය තුළ සිද්ධ වෙන වැඩපිළිවෙල තමන් නුවණින් දකින්න. දැකලා ඊට පස්සේ කායික ක්‍රියාව සිද්ධ වෙන එකත් නුවණින් දකින්න. මේ සතර මහා ධාතු වලින් හැදුණු ශරීරය දැන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක විස්තර කරන්නේ මහන්නි නුඹලාට මම කොට ගන්න මොකක්වත් නැතිනම් ගන්න අවශ්‍යම නම් මොන හරි එකක් මේ සතර මහා ධාතු වලින් හැදුණු ශරීරය මම කොට ගන්නලු. මේ සතර මහා ධාතු වලින් හැදුණු ශරීරය මම කොට ගන්නලු. එතෙන්ද මේ කියන්නේ මම කොට මගේ ආත්මය කොට ගන්න එක නැත්තම් මේ සතර මහා ධාතු වලින් හැදුණු ශරීරය මම කොට ගන්නලු ඒකේ තරම් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි දැන් ඕගොල්ලෝ මොකද කිව්වත් නොකිව්වත් දැන් ඒක මම කොට අරගෙන හැබැයි ප්‍රශ්නයක් නැහැ කිව්වට ඔබට ඒක ප්‍රශ්නයක්ම වෙලා පින්නවත් නේ. ඇයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නොත් ඥානවන්තයන්ට. ඔබ ඥානවන්තද නැද්ද කියන ඔබ හිතන්නකෝ. ඥානවන්තයෙක් නම් පින්නන්නේ උන්වහන්සේ දේශනා කරන මේ ශරීරය මම කොට ගත්තොත් යමේ. එයා දකිනවා මේ ශරීරයේ දිරනවා කුණු වෙනවා දකිනවා. එතකොට මෙයා මැරෙන බව දකින්න නැත්තම් උන්වහන්සේ දේශනා අවුරුදු 10න් 20න් 30න් 40න් 50න් 60න් 70න් 80න් හරි මේක ඉවරයි. මේක ඉවරයි. දැන් එතකොට අන්න නුවණ තියෙනවා නම් ඥානවන්තයෙක් නම් අවුරුදු 80න් හරි දැන් මේක ඉවර වෙනවා. මමත් ඉවර වෙනවා. මම කොට ගත්ත සතර මහා ධාතු මේකත් වෙන කෙනෙක්ගේ සතර මහා ධාතු මගේ කොට ගත්තා නම් ඒකත් ওই විදිහටම ඉවර වෙනවා කියලා දකිනවා. දකිනකොට මාන්නේ නම් 80න් 90න් හරි මේක ඉවර වෙලා මැරිලා යනවා කියලා දකිනවා නම්
එයාටම දැනෙනවා අනේ එහෙනම් මේක මගේ කොට ගන්න එකක් නෙමෙයි. මේක මෙතනින් ඉවර වෙලා පොළොවට පස් වෙලා යනවා. ඒක මම කොට ගත්තත් මම කොට නොගත්තත් ඒක තමයි සිද්ධ වෙන්නේ. මහණෙනි ඒ ශරීරේම මම කොට ගත්තනම් උඹලට තරම් ප්‍රශ්නයක් නෑ. මක් නිසාද? අවුරුදු 60 70කට පස්සේ එතනින් ඒක ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නැතු මේ නාම ධර්ම ටික මේ විඥාණය මම කොට ගත්තොත් සතර මහා ධාතු වලින් හැදුණු මේ ශරීරය මම කොට ගත්තට කමක් නැහැ කියනවා. අවුරුදු 70කින් 80කින් ඒක ඉවර වෙලා වලලනවා. එතකොට ඒක ඉවරයි කියන එක පැහැදිලිවම දකිනවා. හැබැයි මහණෙනි මේ විඥාණය මම කොට ගත්තොත් ආන්‍යා කල්ප ගානක් තිස්සේ මේ දුක්ඛිත වූ සංසාර ගමනේ යනවා. දැන් ඕගොල්ලෝ වෙලා තියෙන පිනන්නේ මේ විඥාණයද සතර මහා ධාතු වලින් හදුණු ශරීරයද මම කියන එක නෙමෙයි. මේ දෙකම එකක් කරලා අල්ලගෙන තියෙන්නේ. දැන් අපි දුමු කවුරු හරි කෙනෙක් අපි දුමු දැන් ඔබේ ශරීරය හරි වෙන කෙනෙක්ගේ හරි මේ මගේ කෙනා මමම කියලා අල්ලගෙන ඉන්නවා. දැන් ඒක මැරුණා. මැරුණාන් පස්සේ දැන් එතෙන්දී දැන් ඔබට එහෙනම් ඒ කෙරේ තියෙන බැඳීම් ටික තේරෙම ඉවර වෙන්න ඕනේ. ඉවර වෙනවද? නෑනේ. බලන්නකො පිනන්ද ඔබේ සතර මහා ධාතු වලින් හැදුණු එකක් මම කොට අරගෙන ඒක හේතු කොටගෙන හටගත්තා වූ විඥානයත් මම කොට අරගෙන. ඕකනේ ප්‍රශ්නේ. සතර මහා ධාතු වලින් හැදුණු ඒ ශරීරයත් මම කොට අරගෙන ඒක හේතු කොටගෙන පවත්ව ගත්ත විඥානයත් මම කොට අරගෙන. දැන් සතර මහා ධාතු වලින් හැදුණු ශරීරය දැන් නිරුද්ධ වුණා. ඒක දැන් වල දැම්මා. හැබැයි විඥානය දැන් පැල කරනවා. විඥානය පැල කරනවා. එතකොට දැන් දැන් සතර මහා ධාතු වලින් හැදුණු ශරීරයෙන් නම් උදව්වක් හරි ගන්න පුළුවන්. මොන හරි දෙයක් කර දැන් විඥාණයෙන් ගන්න පුළුවන්ද එහෙම එකක්? බෑ. එහෙනම් ඒකම කොටේ පැල කරන්නේ. මොකටද? ඕගොල්ලෝ විඥානේ පැල කරන්නේ නැද්ද? පැල කරනවා. ඒකට වතුර දාන්නේ නැද්ද? දානවා. ඒක වතුර දානවා කියන්නේ මොකද්ද? ආදරයෙන් සෙනෙහසින් නැවත නැවත මතක් කරනවා. තණ්හාවෙන් තෙත් කරනවා. දැන් ගෙදර මිනිස්සු මැරිලා නම් ඥාතියෙක් මැරිලා නම් දැන් මැරුණ එක මැරුණා. දැන් විඥානේ පැල කරන්නේ නැද්ද ඔය ඇත්තෝ? දැන් ගෙදර කවුරු හරි දැන් මේ ඉන්න අයගේ මැරිලා නැද්ද කවුරු හරි? ආච්චි සීය මුත්තා අම්මා තාත්තවත් මැරිලා නැද්ද? එතකොට දැන් එයා මැරුණා ඉවරයි. දැන් ඔබ හිතුවද අනේ මෙයාලත් මැරුණා අපිටත් යන්න වෙයි කියලා හිතුවද? හිතුවද? හිතලා අනේ ඒ ටිකටත් එහෙමනම් මේ ටිකටත් ඔහොම තමයි කියලා හිතුවද? එතකොට ඒ ටික නැති වෙලා ගියා. දැන් මොකද? ඒ ටික නැති වුණා වල දැම්ම ඒක දැක්ක සේරෝ ඉවරයි. එහෙත් දෙන ඒකට නම් තව ඇඬුවත් කමක් නැහැ කියන්නකෝ. මොකක් හරි උදව්වක් හරි කරව ගන්න හරි ඉල්ල ගන්න හරිවත් තිබිච්ච එකනේ. දැන් මේ ඒක නැති වෙලා ගින් විඥානේ පවත්වනවනේ පින්වන්නේ දැන්. අනේ මෙහෙමයි යා හිටියනම් මෙයා හිටියනම් මෙහෙමයි දැන් පාල් මුන්නෝ හරි කීගේ විඥානේ පවත්වනවද නැද්ද? අන්න පවත්වනවා. එතකොට හැබැයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ මේ සතර මහා ධාතු වලින් ඇතුණු ශරීරය මම කොට ගත්තට තරම් හානියක් නැහැ. හැබැයි විඥානය මම කොට ගත්තොත් මහා අනර්ථයක්. ඇයි විඥානය මම කොට ගන්න තැනම නැවත සංස්කාර සකස් වෙනවා. කෙලෙස් සකස් වෙනවා. දුක්ඛිත උපත සකස් වෙනවා. ඔන්න බලන්නකෝ. ඔගොල්ලෝ අන්තවාදී විදිහටම හිතන්න යන්න එපා. අන්තවාදී කියන්නේ නිකන් මේ ත්‍රස්තවාදී අන්තවාදී නෙමෙයි. ඒ කියන්නේ අන්තවාදී කියලා කියන්නේ නිකන් අන්තවලට වැටෙන විදිහටම හිතන්න යන්න එපා. ඒ කියන්නේ දැන් අපි දුම් මේ කවුරු හරි කෙනෙක් ඔබේ නෝන මහත්තයා දරුවා මේ මගේ දරුවා එහෙම කියලා කිව්ව කියලා ආත්ම වෙන්නේ එහෙම නැහැ පින්වත්නි. ඒ කෙරේ බැඳෙන හිතේ ස්වභාවය මත තමයි ඒක වෙන්නේ.
ඒ බැඳෙන හිතේ ස්වභාවය මත එහෙම වෙන්නේ. දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවල දැන් තව යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් මුණ ගැහුනොත් ඔබ ඉන්න සමහර කෙනෙක් ඔබ හඳුන්ව දෙනවා තව කෙනෙකුට අලුත් කෙනෙකුට මුණ ගැහුනොත් මේ අනේ අපේත් එක්ක හිටපු අපේම හිතවත්ම බොහොම හිතයිසී කෙනෙක්ම තමයි කියලා. හැබැයි ඔබේ හිත ඇතුළෙම කියනවා මෙයා දෙක ඊතර හිත ඇතුළේ ගැලපීම ඇත්තෙම නැහැ. නමුත් අරයට හඳුන්ව දෙනවා මෙහෙම කියලා. හැබැයි එයා හිතනවා ඇත්තටම එහෙනම් මේ බොහොම හිතවත් වෙන්නේ නැති කියලා. නමුත් නෑ එයාගේ හිත ඇතුළේ විඥානයක් ඒකෙරි පැල කරන්නෙම නැහැ. ඒ හැම දෙයකටම පින්වන්නේ දකින්න ඕන තමන්ගේ සිතමයි. ඔය හිත දකින්න බොහෝම නුවණක් සිහියක් වීරියක් තියෙන්න ඕන. දැන් ඕගොල්ලෝගේ මැරිච්ච අය වෙනුවෙන් අදටත් විඥානේ පැල කරන්නේ නැද්ද බලන්නකෝ ඕගොල්ලෝ. කොච්චර පැල කරනවද බලන්නකෝ. පැල කරයි කියලා ප්‍රයෝජනයක් තියෙනවද? නෑ පින්වන්නේ. පැල කරාම තියෙන ප්‍රයෝජනය තමයි ඔබට මොකද්ද? දැන් පෙර සසරේ එලෙස පැල කරපු නිසා තමයි අද ඔබ මෙහි ආවේ. මෙහි කියන්නේ මනුස්ස ලෝකේ. ඒ ආවට පස්සේ තමයි ওই විදිහේ හිටපු සතර මහා ධාතු ශරීර නැති වෙලා ගියේ. ඒවට අනුන් කරපු නිසා ඒ කෙරෙහි වේදනාව තවම තියෙනවා. එතකොට ඒ විඥානය අදත් පැවැත්වුවොත් ඊට අනුරූපව දැනුත් බැඳුණු නිසා අනාගතේ උපදිනවා. අනාගතේ ඉපදුනොත් අනාගතෙත් ওই වගේම බැඳීම් සහිතවුන් අපිට මුණ ගැහෙනවා. ඒගොල්ලෝ අනාගතයේදීත් ওই විදිහට මැරිලා යනවා. එතකොට අනාගතයේදීත් ওই විදිහටම අපි දුකටපත් වෙනවා. එනි මේ නිමාවක් තියෙන පැත්තක් පේනවද? කෙලවරක් පේනවද? මේ අනවරාග්‍ර සංසාරේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යන මේ අනවරාග්‍ර සංසාරේ කෙලවරක් පේනවද? නෑ පින්වත්නි. කෙලවරක් පේන්නේ නෑ. කෙලවරක් දකින්න නම් ආන්න ඔබ සිහියෙන් නුවණින් වීරියෙන් හිතන්න පටන් ගන්න. හිතන්න පටන් ගන්න. ඒ හිතන්න පටන් ගන්න කියන තැනම කාම අරමුණු වලින් නිදහස් වෙන විදියට හිතන්න. බැඳීමෙන් නිදහස් වෙන විදියට හිතන්න. ගැටීමෙන් නිදහස් වෙන විදියට හිතන්න. ඒ අරමුණු ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් මනෙන් ගන්න අරමුණු සිත තුළ ඊතා ප්‍රියමනාප විදියට පිළිගන්න එකෙන් නිදහස් වෙන විදියට හිතන්න. ಗುಣ කියන එකෙන් නිදහස් වෙන්න. සිත බැස ගන්න එකෙන් නිදහස් වෙන්න. ඒ අරමුණු කෙරෙහි. ආන්න එතකොට පින්වත්නි ඔබට යම් සැනසීමක් දැනෙනවා. මේක අතීත සංසාරේ පටන් පින්වත්නි මේ විදියට ගිහිල්ලා මුණ ගැහෙන දකින ආහන දැනෙන මුණ ගැහෙන අය මම අපේ හිතවත් කියා සම්බන්ධකම් ගොඩනගාගෙන මේ හිත මේ විදියට හසුරුවලා නිස්සාරු දේවල් සරු දේවල් විදියට හසුරුවලා අසාර දේවල් සාර දේවල් විදියට හසුරුවලා වැරදි දෘෂ්ටියකට ගිලිලා ඉන්නේ. ඒ සියල්ලම වෙන්නේ පින්වන්නේ ඔබේ දැක්ම වැරදි වෙන තැන. දැන් ওই ගිහි ගෙදර ඉඳගෙන මෙහෙම බනහනවා කියනකො සමහර ටිකක් අහනකොට ඔබට හිතෙනවා ඔබ මේ සේරුම දන්නවා කියලා. දන්න පුදුම වැඩේ පිනක් දැන් මෙතනින් දැන් හිත ඔබේ හිත ඔබ දැක්කොත් එක අරමුණක් දෙකක් වෙන සංසිද්ධි දැක්ක හැටියේ හිතට සතුටක් ඇති වෙනවා. ඒක හේතු කොටගෙන ඊළඟ හිතක් දකින්න අපිට අවස්ථාව ලැබෙනවා. ඔහොම පොඩ්ඩක් දකින්නකොටම අපිට හිතෙනවා ඊළඟට මායя දෙනවා කෙලස් මායя දෙනවා අපිට රයිට් ඔයා දකින්නවා. ඔයාට අවබෝධයක් තියෙනවා. දැන් ඔයා මේ ධර්මය අවබෝධ කරලා තියෙන කියලා හැඟීමක් ඔබට දෙනවා. දුන්නා පස්සේ අර තියෙන ටිකක්
දැන් ඔබට අවබෝධ වුණා කියලා දෙනවා සංඥාවක්. ඉතින් අවබෝධ වුණා කියලා සංඥාවක් දුන්නා පස්සේ අර අවබෝධ වුණා කියලා දුන්නු සංඥාවට බැඳෙනවා. අවබෝධයි කියන එකට අනවබෝධ වෙනවා. අවබෝධයි කියලා හිතෙන හිතට අනවබෝධයෙන් බැඳෙනවා. බැඳුන හැටි මම දැන් සියල්ල දන්නවා කියලා දැන් මෙතනින් අතහැරලා යනවා. පින්වත්නි කාලයක් මේක පුරුදු කරන්න ඕන. කාලයක් පුහුණු කරන්න ඕන. මේක මාසයකින් අවුරුද්දකින් අවුරුදු දෙක තුනකින් කෙනෙක්ගේ හිතක් දිහා දැකලා කටයුත්ත කරන්න බෑ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි මේක බොහෝ කාලයක් පින අනවරාග්‍රස ආපු සංසාර ගමනේ මොනතරම් වැරදි විදියට හිත හසුරුවලා ආපු එකක් එකපාරට කඩන්න තරම් අනුශාසනාවක් කරවන්න අපි දක්ෂ නැහැ පින්වත්නි. බුදුවරේ මහරහතන් වහන්සේ නමක් නම් ඉතින් දක්ෂ වෙයි. අපි කොහොමද? ඔබේ හිතක් දකින්න නෙවෙයි අපිට කියන්නේ මේ පොදු වශයෙන් අපිට අනුශාසනාවක් කරන්න වෙන්නේ. ඒක තුල වැරදි දැක්ම වලට යන්න එපා. මේක තුල තියෙන ප්‍රධානම දේ තමයි ඔබට දහම අවබෝධ වෙනවා දහම දකිනවා කියන එකේ තියෙන හොඳම නිර්ණායකය තමයි පින්වත්නි ඔබේ නිහතමානී බව. ඔබ දැන් ඒක බලෙන් හදන්න යන්නත් එපා. ඔබේ නිහතමානී බව. මේක අවබෝධ වෙන්න ඔබ පින්වත්නි පාපිස්සක් වෙනවා. ඔබ නැමෙනවා. අන් කෙනාට සවන් දෙනවා. වැඩිහිටියන්ට කීකරු වෙනවා. ගරු කරනවා. සුවච කීකරු මෘදු වෙනවා. නිහතමානී වෙනවා. ඒ ස්වභාවයන් ටික එනවා මේ ධහම ඩිංග අවබෝධ වෙන්න. එහෙම නැතුව අහන වෙලාවට අවබෝධය එතනින් එහාට පස්සේ ගියාට පස්සේ තමන්ගේ මතේ ක්‍රියාත්මක කරන එක නෙමෙයි. ඇයි පින්නත් දැන් ඔබට මේක යම් ප්‍රමාණයක් හරි අවබෝධයක් වෙනවනම් තව කෙනෙක් මොනවා හරි දෙයක් කිව්ලා ඔබට දොස් කිව්ව කියනකො ඔබ ඒත් ගණන් ගන්නේ නෑ ඔබේ වැඩේ කරනවා. ඔබට කෙනෙක් ඇවිල්ලා බොහෝම වර්ණනාව ප්‍රශංසාවක් කරා කියනකො අනේ හරි හොඳයි බන කියන්න පුළුවන් හොඳට හරි දක්ෂයි කියලා කිව්වම ප්‍රශංසා කරගෙන ඒත් උඩ යන්නේ නැහැ. දැන් ප්‍රශංසා කළාට පස්සේ ඒකට බැඳිලා හිතන්න පටන් ගත්තොත් එතනත් සකස් වෙන්නේ සංස්කාර. දොස් කිව්වට පස්සේ ඒකට ගැටිලා එතන ඉඳන් මනස්කාර කරන්න පටන් ගත්තට පස්සේ ඒ හැදෙන්නේ මොනවද? සංස්කාර. අන්න බලන්නකෝ. එතකොට ඥානවන්තයාගේ ස්වභාවය බලන්නකෝ. දැන් බොහෝම හොඳයි දක්ෂයි හොඳයි කියලා කිව්වත් එයා හිත උඩට ගන්නෙ නැහැ. මොකද හිත ඒ අනුව ඒ කියපු එක අනුව කල්පනා කරන්න පටන් ගත්තොත් අන්න බැඳුන හිත ක්‍රියාත්මක කරොත් අන්න සංස්කාර සකස් වෙනවා. සංස්කාර සකස් වෙනකොට එයාට ඇති අවබෝධයක් ඇත්තේ නැහැ. එයා දක්ෂ වෙන්න ඕන. ඔයාට හොඳට අවබෝධය බොහොම දක්ෂයි කියලා කියනවා. එයා දක්ෂ වෙන්න ඕන. ඒ ඇහෙන ශබ්දයයි කනයි ස්පර්ශ වෙනකොට දෙයක් ඇහුණා. ඒ ඇහුණු දේ හේතු කොටගෙන හිතෙන් හිතන්න පටන් ගත්තා. ඒ හිතන්න පටන් ගන්න දේ යථාර්ථය දකින්න පුළුවන් නම් ඒ හිතන දේටත් බැඳෙන්නේ නැති වෙන්න, ගැටෙන්නේ නැති වෙන්න මනස පවත්වන්න පුළුවන්. එයා ඇත්තටම සැබෑ දක්ෂයෙක්. එහෙනම් අන්න එතකොට ඒ කිව්ව දේ එහෙම එතනින් ඉවරලා ගියා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට දැන් කවුරු හරි කියනවා දොස් කියනවා. ඔහොම නෙමෙයි මෙහෙම කරන්න. ওই විදිහට නෙමෙයි මෙහෙම කරන්න. මෙහෙම කරන්න. අන්න එතකොට ගැටෙන්න පටන් ගත්තොත් අනන්න බලන්න දැන් සමහර අය ඉන්නවා ධර්මය හොඳට අවබෝධයි කියලා කියනවා. අවබෝධයි කියලා කියනවා පින්වන්දි පොඩි හරි මොන හරි වෙනසක දෙයක් කිව්වේ හැටියේ ගැටෙනවා. එන්නේ ගැටෙනවා කියලා කියන්නේ දැන් කිව්ව දේ ඇහුණ එක අනුව දැන් හිත තුල සංයෝජනයක් අටගෙන දැන් ගැටීම ක්‍රියාත්මකයි. ඒ කියන්නේ සංස්කාර ක්‍රියාත්මකයි. දැන් සසර ගමන හදනවා. දුක හදනවා. එතකොට මෙයාට අවබෝධයක් තියෙනවද? නෑ අවබෝධයක් තියෙනවා නම් ඇවිල්ලා ඒ වැඩිහිටි කෙනෙක් කිව්වනම් අවවාදයක් දුන්නා නම් අඩුපාඩුවක් පෙන්නුවා නම් දෝෂාරෝපණයක් කළා නම් එයා ගැතින් ඒ වරද වෙලා තියෙනවා නම් එයා කියන්නේ මොකද්ද? මගේ අතින් ඒ වරද වුණා. තවත් මම ඒ වරද කරන්නේ සමා වෙන්න. කිව්වා. එතනින් පස්සේ හැබැයි එහෙත් අර කියපු දෙයට අදාළව අපේ සසර හුරු තියෙනවනේ.
සසර හුරුවට අදාළව එහෙත් අපිට අර ඒක නැවත නැවත ප්‍රතිරාවය දෙන්න එනවා. ඒ කියන්නේ සංස්කාර හැදීම සඳහා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අන්න සිහිය පවත්වනවා එතන. දැන් මේ කියපු දෙයට අදාළව හිත තුල ගැටීම් හිත පවත්වනවද? මේක දකින්න ඕන. ගැටීම් හිත පවත්වනවද කියලා. දැන් සමහර අය තියෙන පින්න අනේ හරිය හොඳයි පින්න මම ඉතින් ඔය ඉන්නවා ගොඩක් ඒවා හොයලා බලනවා. ගොඩ දෙනෙකුට ඕන පින්නන්නේ මොනවා හරි වැඩක් කරන්න ඕන. ඒකට හොඳ කියන්නත් ඕන. අඩුපාඩුවක් කියන්න බෑ. එතකොට අර එහෙම වුණොත් ඒක හොඳයි. අඩුපාඩුවක් වුණොත් මොනවා හරි වුණොත් එතෙන්දී ඒක හරියන්නේ නැහැ. එහෙම ජීවිතේ එහෙම නෑ පින්වත්නි. ඔබ දෙයක් දන්නවද දකින්නවද අවබෝධද කියන එක තමන්ම තමයි අවබෝධ වෙන්නේ තමන් තමයි. හොඳට සීගල් දැන් වැරදි හිතවලට ගෙනියන්න එපා. ඒ කියන්නේ ටිකක් අහලා අහපු දෙයින් අවබෝධ වුණා කියන තැනට දුවන්න යන්නත් එපා. අනිත් එක එකපාරට අහපු ගමන් ඕනෑවට වඩා මේ දේවල් කරන්න යන්නත් එපා. සාමාන්‍ය මොනම දෙයක්වත් ඕනෑවට වඩා ඕන නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ පින්නනේ. ඒ කියන්නේ අර ඒක ස්වයංාන්සරට කියනනේ වීණාවක තතක් ඕනෑවට වඩා තද කරොත් සාමාන්‍ය ස්වභාවයේ ඒ හඬ එනවද? නැහැ. වීණාවක තතක් ඕනෑවට වඩා බුරුල් කෙරුවොත් ඒත් එනවද සාමාන්‍ය ස්වභාවය? නැහැ. ඒක සාමාන්‍ය මධ්‍යස්ථ ගානට තියෙන්න අරින්න. දැන් ඕගොල්ලෝගේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා. භාවනාවක් හරි ධර්මය අහන එක කරනවා දිගටම උපරිමෙන් කරනවා ටික දවසක්. එදින් පස්සේ අතහැරලම දානවා. නැත්තම් කරන්නෙම නැහැ. එහෙමනේ ඔබ ඉන්න තැන ඔබ දකින්න සාමාන්‍ය විදිහකට මධ්‍යස්ථ විදිහකට කරගෙන යන්න ඒක පහළට වැටෙන දෙන්නම එපා. පුළුවන් නම් ප්‍රස්ථාරයක් විදිහට එමින් ඉහළට යන විදිහට කරගෙන යන්න පහළට වැටෙන දෙන්න එපා. මේ ජීවිතේ මේ කරයනට බාධකම තමයි තියෙන්නේ පින. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ කාලය තුල ඇත්තටම කොච්චර ඕගොල්ලෝ කුසල් දහම් රැස් කරගත්තද. දැන් භාවනා ප්‍රෝග්‍රෑම් වලට කොච්චර බාධක තියෙද්දි කොච්චර අපහසුතාව තියෙද්දි කට්ටිය ඇවිල්ලා දැන් මෙතන වාඩිනවද බලන්නකෝ. ඒගොල්ලෝ කොච්චර රැකවරණයක්ද කියලා බලන්නකෝ. මොකද පින්නත් දැන් ඔබ එහෙම හරි දැන් මෙතන යම් ටිකක් හරි කරගත්තොත් ඔබ හිතන්න එපා දැන් ඔබ අද මැරලා ගියොත් ඔබ මේ බණ භාවනාදි කරලා කෙලෙස් දුර වෙන විදිහට සංස්කාර නිරුද්ධ වෙන විදිහට පවත්තපු මනසෙන් පවත්තපු ඒ ටික වැඩක්ම නැති වෙයිද? ඊළඟ භවයක අපිට ඒකේ පිහිටක් රැකවරණයක් නොලැබෙයිද? අපරාධයෙන් අපි 12න් පස්සේ විකාල භෝජනයේ ආරක්ෂා කරන්න ගිහලා නොකා නොබී හිටියා. එතකොට මනුස්ස ලෝකයේ ඇවිල්ලත් කෑවේ නැහැ කන්න තිබිලත්. එතකොට අපිට ඒවැයි රැකවරණයක් තියෙනවද කියලා දැන් ප්‍රශ්න හිතෙයි. නැහැ ඔබට එහෙම රැකවරණයක් තියෙනවා. අනිවාර්යයෙන් දැන් මේ එදා අතීතයේ රැකපු සිල් නිසා තමයි අද අපි මෙහෙම මෙතන ඉන්නේ. ඒ සිල් මත ඉඳගෙන තමයි ඒ සීලයේ මත පිහිටලා තමයි අද මේ ධම අහන්නේ. ඒ සීලේ නිසා තමයි කන් ඇහෙන්නේ කතා කරන්න පුළුවන් වෙලා තියෙන ගොළුවේ පීරේ නොවී තියෙන දම්පැන් දෙන්න තරම් මිල මුදලක් අපිට තියෙන්නේ හැමදේම කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. පින්වත්නි ඒ සීලයේ පිහිට. අද මේ ඉන්න සියලුම අයට පින්වත් දැන් ඔගොල්ලෝ උදේ දවල් මේ සේරම දාන දුන්නේ එක මහත්තයෙක්නේ. එතකොට බලන්නකෝ ඒගොල්ලෝ අතීතයේ දානමාන ආදී දීලා තියෙනවා. ඉතින් ඒව මත පිහිටලා තමයි අපි මේ කටයුතු කරන්නේ. දැන් ඔබ ඊට එහා ගිහිල්ලා නුවණක් දිනු කරලා තිබුණොත් සිතත් භාවිත කරමින් ප්‍රායෝගික කරමින් අකුසල ධර්මයන් දුරු කරමින් කුසල ධර්මයන් උපදවා ගනිමින් මනස මෙහෙව කටයුතු කරලා තිබුණොත් පින්වත්නි ඔබට ඊළඟ භවයක මනුස්ස ලෝකේකාවත් සුදුසු කාලවක වානුවක් එනකොට පින්නන්නේ ඒ මානසික ශක්තිය ඔබට ලැබෙනවා. එහෙම ලැබෙනවා පින්නන්නේ. එතකොට ඒගොල්ලෝ පින්නත් දැන් අද මොන තරම් බාධක තියෙනවද දැන් බලන්න මේ ලොකු පිරිසක් මෙහි ඇවිල්ලානේ.
ඇයි සසරේ ඔබ එහෙම පුරුදු කරපු නිසා හුරු කරපු නිසා මොන එක වුණත් ඕක තමයි කියලා එනවා බින දැන් මොකද භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ අහස හිටියත් අපිට හැංගෙන්න තැන ගල් පර්වතයේ හිටියත් හැංගෙන්න තැන මහා සාගරේ හිටියත් හැංගෙන්න තැනක් ඇත්තේ නේ පින්වත්නි උච්චරයි එකම දෙයයි තියෙන්නේ දකින්න හිත වෙන මොනව කරන්නද මේක මැරෙන එක මැරෙනවමයි මේ හම්බ කරපුව සේරම අරන් යන්න වෙනවද මට අහුනේ කවුරු හරි කියනවා අරන් යන්න වෙනවා කියලා එහෙම කොහොමයි හිතේ ඇති එහෙම හැබැයි ගෙනියන්න හම්බෙන්නේ නෑ පින්නන්න ඇත්තටම හිතේ ඇති මෙච්චර හම්බ කරපුව කොහොමද මම දාලා යන්නේ කියන ඒ අඳුනා වෙනවද නැද්ද එනවා ඇති ඉතින් කමන්නේ ඔහොම තමයි ආවත් කියන්න බැහැනේ මෙච්චර පිරිසක් ඉදිරියේ ඒකත් හරිනේ නේ ඔයගොල්ලන්ට හැබැයි ඔක දකින්න හොඳට සිහිය පවත්තන්න මොකද මෙවැනි ශාසනයක් තුල මෙවැනි මනුසත් භවයක් ලබනද එහෙම මනුසත් භවයක් ලබලා මෙහෙම බුද්ධ වචනයක් ඔබට අහන්න අපි ඒ බුද්ධ වචනයක හික්මමින් මානසික වැඩපිළිවෙල ප්‍රායෝගික කරන්න උපමන කුසල් දහම් කරලා ඇද්ද පින්වත්නි දැන් මේක අපිට ඇස් දෙකට පේන්නේ නැති නිසා අපිට සීමා මායිම් කියන්න බෑ බලන්නකෝ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි කෙනෙක් සම්මත සීලයක හරි සමාදන් කෙරෙව්වොත් ඒ සීලේ ආදීනවේ කියමින් ඒ සීලේ ආරක්ෂා කෙරෙව්වොත් ආනිසංසය කියමින් ආරක්ෂා කෙරෙව්වොත් කොච්චර ආනිසංසයක්ද කියලා හැබැයි දැන් ඔබට මෙහෙම එකක් තියෙනනේ පින්නනේ දැන් ඔබේ හිතයිසීම කෙනෙක් මැරුණොත් දැන් අපි කියනවා කන්න දවල් කෑම දැන් මොකද කියන්නේ කන්න බෑ කියනවා රැයට කන්න බෑ කියනවා එතකොට මොකෝ ඇත්තද මේ මිනිස්යන්ට මේ පසළොස්වක පොයේ දවසේ දතිල් දීලා ඉවරලා අපි කියනවා උදේටත් හොඳට කන්න දෙනවා දවල්ටත් හොඳට කන්න දෙනවා කියනවා රෑ විතරක් නොකා ඉන්නකෝ ඒත් කනවා දැන් ඕගොල්ලෝ හිතයි සීම ළඟින් හිටපු කෙනෙක් මරුණු හැටියේ අපි කියනවා දවල්ට කන්න බෑ කියනවා රෑට කන්න බෑ කියනවා උදේට කන්න කිව්වත් බෑ කියනවා දැන් මොකෝ ඉතින් ප්‍රශ්නේ එහෙනම් දැන් මෙයාට කොයින්ද කෑම ආන්න බලන්නකො ස්වභාවය එතකොට හිතේ විඥානය පැල කරනවා විඥානයේ ආහාර වෙලා තියෙනවා දැන් කෙලෙස්ම කකා ඕන තරම් කෙලෙස් කන්න පින්වත්නි ආමාශයට බඩගින්න දෙන්න ප්‍රමාණය ටිකක් අඩුව ඇති දැනෙනව නොදැනෙනව නෙමෙයි ඒක දැනෙනවට වඩා අතන කෙලස් තියෙනවනේ මං කියන එක තේරෙන්නේ නැද්ද එතෙන් ඒ තියෙන නිසා ඔබට එහෙම බඩගින්න අවස්ථාවක් දැනෙන්නේ මේ එහෙනම් ඔබට මේකේ තේරෙන්න ඕන මොකටද මං ඕක කිව්වේ මේ හැම දෙයකම මූලික වෙන්නේ සිත ඔබ මේ හිත දැකලා හිත පාලනය කරගන්නවා නම් ඔබට මේ රැට දවසක් නොකා ඉන්නවා කියන එක තරම් අමාරු දෙයක් ඉන්නවනේ දැන් මේ අපේ අන්තිම කාලෙකනේ යන්නේ ඒ නිසා ඔබ හොඳට අදිෂ්ඨාන කරලා ඔහොම එක සිල්පදේවත් ආරක්ෂා කරන්න අඩු ගානේ 15ක පොය දවසට 12න් පස්සේ නොකා ඉන්න gedara හිටියා 4 පොයට නොකා ඉන්න බලන්න 12න් පස්සේ 4 පොයටවත් නොකා ඉන්න බලන්න අද අදිෂ්ඨාන කරගන්නකෝ 15ක පොයට 12න් පස්සේ කන්න මේපා ඊළඟට 4 පොය තියෙනවනේ 4 පොයටම 12න් පස්සේ කන්න නැතුව අදිෂ්ඨාන කරගන්නකෝ 12ට කලින් කන්න එතනින් පස්සේ ඇතැරලා දාන්න. එහෙම පොඩ්ඩක් ආර්ය උත්තමයන්ගේ සීලාදී ගුණධර්ම වලට අවතීර්ණ වෙන වැඩපිළිවෙලකට සකස් වෙන්න. එදා දවසටවත්
දැන් කට්ටිය මට ඕක ඇවිල්ලා කයිප් කතාවක් තියෙනවනේ පිනදී මේ මිනිස්සු පුදුම මිනිස්සු කියන්නේ දැන් රැයට නොකෑරියා බඩේ ඉන්න පණුවන්ට ආහාර නැතිලු. එතෙන්දී ඒක පාපයක්. බලන්නකො මේ මිනිස්සු දැන් කෑමට යොදා ගන්න උපක්‍රමේ දැන් බඩේ ඉන්න පණුව ඉන්නවද නැද්ද දැකලත් නැහැ බඩේ. දැන් බඩේ පණුව ඉන්නවා එන්ට දැන් අනේ හොඳයි දැන් මේගොල්ලෝ ඉතින් මේ කෑම කන්නේ අනේ මෙයාලා මේ තණ්හාවට ලොල් වෙලා නෙමෙයි මේ බඩේ ඉන්න පණුව ජීවත් වෙන්නේ නැයි. පණුව ආරක්ෂා කරන්න. එහෙමනම් අපි දැන් උදේටයිද වල්ටයි දෙකට නිකන් මොනවා හරි නෝමල් මේ පතෝලයි බතු විවුල දුන්නොත් දැන් පණුවටනේ ඉතින් පණුව ආරක්ෂා. එතකොට මොකද? අනේ එතකොට නම් කියනවා මේවා කන්න බෑ කියලා. දැන් මොකද්ද මේ? බලන්න කොහෙන් හරි පින්වන්දි මේක කරකවන ගනිත් තමන්ගේ ඕගොල්ලෝගේ පැත්තට. ඔය විදිහටම කරකවන්න කොහෙන් හරි කරකවන්න ගැලවෙන්න. අනිත් පැත්තට කරකවන්න. හොඳට සිහිය උපද්දව ගන්න. එහෙම වුණොත් පින්වත්නි අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ උතුම් බුද්ධ ශාසනයේ සඵල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා කාටත් තෙරුවන් සරණයි.